මෝටර් නියුක්ලියස් එක දක්වා එනවා. මෝටර් නියුක්ලියස් එකේ ඉඳන් පටන් ගන්න ලෝ මෝටර් නියුරෝන් එකේ ෆයිබර්ස් එනවා කොහෙද මේ ෆේස් එකේ ලෝ පාර්ට් එකේ මසල්ස් වලට. හරිද? දැන් ෆේෂල් නර්ව් එකේ බන්ඩ්ලයක් විතර නර්ව් ෆයිබර්ස් තියෙනවා. එතකොට ඒ නර්ව් ෆයිබර්ස් අර ಜಾති දෙකෙන්ම එනේවා තියෙනවනේ. එතකොට මේ ලෝ පාර්ට් එකට සප්ලයි වෙන මසල්ස් තියෙනවා. මේ අපර් පාර්ට් එකට එනේවා තියෙනවා. අපි සරලව කිව්වොත් එහෙම ෆේස් එකේ අපර් පාර්ට් එකේ මසල්ස් වලට සෙරිබල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම සප්ලයි වෙනවා. සහ ලෝ පාර්ට් එකේ මසල්ස් වලට සප්ලයි වෙන්නේ කන්ට්‍රලටරල් හෙමිස්ෆියර් එකෙන් විතරයි. ඔන්න ඕක තමයි සරල කතාව. ඊට පස්සේ අපි මේකේ පැරාසිම්පැතටික් නියුක්ලියස් එක ගැන කතා කරොත් එහෙම පැරාසිම්පැතටික් නියුක්ලියස් එක පැරාසිම්පැතටික් නියුක්ලියස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ නියුක්ලියස් දෙකක් තියෙනවා. එකක් තමයි සුපීරියර් සලයිවේටරි නියුක්ලියස් එක. අනිත් එක තමයි ලැක්‍රයිමල් නියුක්ලියස් එක. මේ සුපීරියර් සලයිවේටරි නියුක්ලියස් එකෙන් සප්ලයි වෙනවා සබ්මැන්ඩිබල් ඇන්ඩ් සබ්ලින්ගුවල් සලයිවරි ග්ලෑන්ඩ්ස් වලට සහ මේ ලැක්‍රයිමල් නියුක්ලියස් එකෙන් සප්ලයි වෙනවා ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට. ඊට පස්සේ අපි කතා කරනවා මෙයාගේ සෙන්සරි නියුක්ලියස් එක ගැන. සෙන්සරි නියුක්ලියස් එකට අපි කියනවා නියුක්ලියස් ඔෆ් ට්‍රැක්ටස් සොලිටේරියස් කියලා. හරිද? මේ නියුක්ලියස් ඔෆ් ට්‍රැක්ටස් සොලිටේරියස් එකේ අපර් පාර්ට් එකේ තමයි ෆේෂල් නර්ව් එකේ නියුක්ලියස් එක තියෙන්නේ. හරිද? මම නියුක්ලියස් ඔෆ් ට්‍රැක්ටස් සොලිටේරියස් ඒ කියන්නේ එහෙම නැත්නම් ඒකට කියනවා NTS එක කියලා. NTS මේ NTS එක ගැන කියද්දි NTS එක කොමන් සෙන්සරි නියුක්ලියස් එකක් විදිහට ක්‍රියා කරනවා 7 වෙනි 9 වෙනි සහ 10 වෙනි නර්ව්ස් වල. ඒ කියන්නේ ෆේෂල් නර්ව් එකේ ග්ලොසොෆැරින්ජල් නර්ව් එකේ සහ වේගස් නර්ව් එක කියන නර්ව්ස් තුනේ සෙන්සරි නියුක්ලියස් එක විදිහට ක්‍රියා කරන්නේ කවුද? මේ NTS එක. ඒතර NTS එකේ අපර් පාර්ට් එකේ තමයි තියෙන්නේ මේ ෆේෂල් නර්ව් එකේ සෙන්සරි නියුක්ලියස් එක. හරිද? දැනට ඒ ටික මතක තියාගන්න. මේ නියුක්ලියස් තුනෙන් මෝටර් නියුක්ලියස් එක ගැන කතා කරා. මෝටර් නියුක්ලියස් එකේ මෝටර් නියුක්ලියස් එක ගැන කියද්දි කොහොමද කොයි හෙමිස්ෆියර්ස් වලින් කොයි පාර්ට්ස් වලද දෙන්නේ කියලා කතා කරා. ඒ වගේම පැරාසිම්පැතටික් නියුක්ලියස් දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒවා දෙන්නේ මොනවටද කියලා කිව්වා. ඒ වගේම සෙන්සරි නියුක්ලියස් එක මොකක්ද කියලා කිව්වා. හරිද? ඊට පස්සේ මම කතා කරනවා ෆේෂල් නර්ව් එකේ පාත් එක ගැන. ෆේෂල් නර්ව් එකේ පාත් එක ගැන කතා කරද්දී අපි කියනවා මේක පටන් ගන්න කොහෙන්ද මේ ෆේෂල් නියුක්ලියස් එකේ. ඒතර ෆේෂල් නියුක්ලියස් එක තියෙන්නේ පොන්ස් එකේ කොඩල් එන්ඩ් එකේ. ඒ කියන්නේ ඇබ්ඩුසන් නියුක්ලියස් එකේ ලෙවල් එකේමයි තියෙන්නේ. ඇබ්ඩුසන් නියුක්ලියස් එකට ඇන්ටරෝටරි තමයි මේ මේක තියෙන්නේ. එතකොට මේ මෙතනින් පටන් ගන්න ෆේෂල් නර්ව් එකේ මොටර් ෆයිබර්ස් තමයි යන්නේ අර ඇබ්ඩුසන් නියුක්ලියස් එකේ පිටිපස්සෙන් ගිහිල්ලා එතන ෆේෂල් කොලිකියුලස් එක හදන්න වැදගත් වෙනවා ඒක. ඊට පස්සේ මේ ෆේෂල් නර්ව් එක කන්ටිනියු වෙනවා between the facial nucleus and the spinal nucleus of the trigeminal nerve. හරිද? මේ දෙක කියන්නේ ඒ නියුක්ලියස් දෙක අතරින් ඉස්සරහට ඇවිල්ලා මෙයා පොන්ටෝමිඩල් ජංක්ෂන් එක. ඒ කියන්නේ පොන්ස් එකේ ලෝවර් බෝඩ් එක සහ මෙඩල් ඔබ්ලොන්ගේට් එක අතර ජංක්ෂන් එකේ ඇබ්ඩුසන් නර්ව් එකට ලැටරලි. ඒ කියන්නේ මොස් මීඩියල් තියෙන්නේ ඇබ්ඩුසන් නර්ව් එකනේ. ඒ ඇබ්ඩුසන් නර්ව් එකට ලැටරලි මෙයා ඉමර්ජ් වෙනවා පොන්ටෝමිඩල් ජංක්ෂන් එකේ. හරිද? ඊට පස්සේ මේ ඉමර්ජ්ഡ് නර්ව් එක නර්ව් එකේ තියෙනවා sensory fibers, motor fibers සහ parasympathetic fibers. මේකෙන් අපි sensory fibers සහ parasympathetic fibers එකපද nervous intermediates කියලා. ඊට අමතරව motor fibers උත් තියෙනවා. එතකොට මේ facial nerve එකේ motor fibers සහ nervous intermediates කියන කොටස් දෙකම තියෙනවා. එතකොට මේ දෙක තමයි brainstem එකෙන් image වෙලා posterior cranial fossa එකේ lateral direction එකට යනවා. ඒ lateral direction එකට යද්දී acoustic meters එක තියෙනවානේ. මේ internal acoustic meters එකෙන් ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙද්දි මෙයත් එක කම්පැනි වෙනවා කවුද? vestibulocochlear nerve එක. හරිද? එතන vestibulocochlear nerve එක ඒ canal එකේදී ගිහලා internal එකට supply වෙද්දි facial nerve එක internal acoustic meters එකේ ඇතුළට ගිහිල්ලා internal ear එකේ internal ear එකට laterally ගිහිල්ලා මෙයා enter වෙනවා. කියන්නේ මෙයා reach වෙනවා කොහෙද මේ tympanic cavity එකේ medial wall එක ගාවට. හරිද? මේ tympanic cavity එකේ medial wall එක ගාවදී මෙයා හදනවා මෙයාගේ අර nervous intermediates කියන මෙයාගේ sensory roots සහ parasympathetic ඒවා තියෙනවානේ. මේ දෙක enlarge වෙලා හදනවා මෙයා මෙතන geniculate ganglion එක. හරිද? sensory geniculate ganglion එක හදනවා. මේ sensory geniculate ganglion එක හැදුනට පස්සේ මේ tympanic cavity එකේ medial wall එක දිගේ promontory එකට උඩින් backward මෙයා
මේ ගමන් කරනවා රූප පෙන්වලා තියෙන විදිහට. හරිද? ඒ පොස්ටීරියර් ඩිරෙක්ෂන් එකට ගියාට පස්සේ ටිම්පනික් කැවිටි එකේ පොස්ටීරියර් වෝල් එක ගාවදී මෙයා පල්ලෙහාට බෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ෆේෂල් නර්ව් එක ටිම්පනික් පල්ලෙහාට බෙන්ඩ් වෙනවා. ඒ බෙන්ඩ් වෙලා පල්ලෙහාට ඩිසෙන්ඩ් වෙනවා පිරමිඩ් වලට බිහයින්ඩ්. හරිද? ඒ කියන්නේ පිරමිඩ් එක කියලා කියන්නේ ඔතන මේ පිරමිඩ් එක කියලා කියන්නේ එතන පිරමිඩ් මේ ඒකට අපි කියනවා මොකද මේ පිරමිඩ් එමින එතන තමයි මේ ස්ටැබිලිස් මසල් එකේ ස්ටැබිලිස් මසල් එක ඇටච් වෙන්නේ. හරිද? එතකොට මේකට පොස්ටීරියර්ලි මෙයා පල්ලෙහාට ඩිසෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ෆේෂල් නර්ව් එක පිරමිඩ් එකට පොස්ටීරියර්ලි පල්ලෙහාට ඩිසෙන්ඩ් වෙලා ස්ටයිලොමැස්ටර් ෆොරමන් එකෙන් ඉමර්ජ් වෙනවා. හරිද? ස්ටයිලොමැස්ටර් ෆොරමන් එකෙන් ඉමර්ජ් වෙනවා. ඊට පස්සේ මේ ඉමර්ජ් වුණාට පස්සේ මෙයා ඇන්ටිරියර් ඩිරෙක්ෂන් එකට ගිහිල්ලා පැරඩික් ග්ලෑන්ඩ් එකේදී මෙයා කොටස් පහ ටර්මිනල් බ්‍රාන්චස් පහකට බෙදෙනවා. ඒ කියන්නේ මම පාත් එක ගැන කිව්වා දැන් සරලව. මොකද පොන්ස් එකෙන් පටන් ගන්නවා. පොන්ස් එකේ පොන්ටමෙඩල් ජංක්ෂන් එකකින් එමර්ජ් වෙනවා. ඊට පස්සේ එමර්ජ් වෙනවා. ඊට පස්සේ ඉන්ටර්නල් එකෝස්ටික් මීටර්ස් එකට ඇතුල් වෙනවා. ඊට පස්සේ මෙයා ඉන්ටර්නල් ඒක හරහා ඉන්ටර්නල් එක හරහා යනවා. ඒකට ලැටරල් සයිඩ් එකේ. ඊට පස්සේ මෙයා මීඩියල් ටිම්පනික් කැවිටි එකේ මීඩියල් වෝල් එක ගාවට රීච් වෙනවා. මෙන්න මෙතනින් පස්සේ තමයි වැදගත්. හරිද? ඒකේ ටිම්පනික් කැවිටි එකේ මීඩියල් වෝල් එකට ඒ කියන්නේ ටිම්පනික් කැවිටි එකේ මීඩියල් වෝල් එකට රීච් වුණාට පස්සේ එතනින් එහා යන්නේ ෆේෂල් කැනල් එකේදී. එතකොට අපි කියනවා මුලින්ම එයා හදනවයි කියලා මොකද්ද? ජෙනිකුලර් ගැන්ග්ලියන් එකනේ. ඒ ජෙනිකුලර් ගැන්ග්ලියන් එක හැදුවා. ඊට පස්සේ ප්‍රොමොන්ටරි එකට උඩින් පොස්ටීරියර් ඩිරෙක්ෂන් එකට මෙයා පාස් වුණා. ටිම්පනික් කැවිටි එකේ පොස්ටීරියර් වෝල් එක හරියදී මෙයා පල්ලෙහාට බෙන්ඩ් වුණා. ඊට පස්සේ පිරමිඩ්ස් වලට පොස්ටීරියර්ලි මෙයා පල්ලෙහාට ඩිසෙන්ඩ් වුණා. ඊට පස්සේ ස්ටයිලොමැස්ටර් ෆොරමන් එකෙන් ඉමර්ජ් වුණා. ඒ ඉමර්ජ් වුණාට පස්සේ ඒ කියන්නේ ස්කල් එකෙන් එළියට ආවට පස්සේ අපි කියනවා මෙයා පැරඩික් ග්ලෑන්ඩ් එක ගාවට එනවා. පැරඩික් ග්ලෑන්ඩ් එකේදී ටර්මිනල් බ්‍රාන්චස් පහකට බෙදෙනවා. හරිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ මම ෆේෂල් නර්ව් එකේ බ්‍රාන්චස් ගැන කතා කරනවා. ෆේෂල් නර්ව් එකේ මුලින්ම බ්‍රාන්ච් එක තමයි අර ජෙනිකුලර් ගැන්ග්ලියන් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆේෂල් කැනල් එක ගාවදී දෙනවා මෙයාගේ හදනවා කිව්වා ජෙනිකුලර් ගැන්ග්ලියන් එකනේ. එයා සෙන්සරි ගැන්ග්ලියන් එකනේ. එතකොට මේ ජෙනිකුලර් ගැන්ග්ලියන් එකෙන් පටන් ගන්නවා ග්‍රේටර් පෙට්‍රෝසල් නර්ව් එක. හරිද? මේ ග්‍රේටර් පෙට්‍රෝසල් නර්ව් එකේ තමයි තියෙන්නේ ප්‍රීගැන්ග්ලියොනික් පැරාසිම්පැතටික් ෆයිබර්ස්. ඒ කියන්නේ ප්‍රීගැන්ග්ලියොනික් පැරාසිම්පැතටික් ෆයිබර්ස් කොහෙද සප්ලයි කරනවද? මේ ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට දාලා ප්‍රීගැන්ග්ලියොනික් පැරාසිම්පැතටික් සික්‍රෙටරි මොඩර් ෆයිබර්ස්. හරිද? එතකොට මේ ග්‍රේටර් පෙට්‍රෝසල් නර්ව් එකෙන් යන ෆයිබර්ස් කොහෙටද යන්නේ? අර අපි කලින් කතා කරපු ටෙරිගෝබැල්ටයින් ෆොසයි එකට යනවා. ටෙරිගෝබැල්ටයින් ෆොසයි එකේ තියෙන ටෙරිගෝබැල්ටයින් ගැන්ග්ලියන් එකට යනවා. ඒ ටෙරිගෝබැල්ටයින් ගැන්ග්ලියන් එකෙන් තමයි පටන් ගන්න අර මම කියපු සයිගොමැටිකෝ ටෙම්පොරල් නර්ව් එක. ඒ සයිගොමැටිකෝ ටෙම්පොරල් නර්ව් එක මම කිව්වා මොකද? පෝස්ට් ගැන්ග්ලියොනික් පැරාසිම්පැතටික් සික්‍රෙටරි මොඩර් ෆයිබර්ස් අරන් යනවා කියලා කොහෙටද? ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට මේ ලැක්‍රයිමල් නර්ව් එකත් එක්ක කම්පැනි වෙලා. හරිද? එතකොට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඒ කියන්නේ මෙහෙමයි. ෆේෂල් නර්ව් එකේ එන මුල්ම බ්‍රාන්ච් එක තමයි මොකද? ග්‍රේටර් නර්ව් එක ජෙනිකුලර් ගැන්ග්ලියන් එකෙන් පටන් ගන්නෙ. එතකොට මේ ජෙනිකුලර් ගැන්ග්ලියන් එකෙන් පටන් අරගෙන ගන්න ග්‍රේටර් පෙට්‍රෝසල් නර්ව් එකේ තියෙන්නේ මොනවද? ප්‍රීගැන්ග්ලියොනික් පැරාසිම්පැතටික් බ්‍රාන්චස් තියෙනවා. කොහෙටද? මේ ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට දාලා සික්‍රෙටරි මොඩර් ෆයිබර්ස්. හරිද? එතකොට මේ ප්‍රීගැන්ග්ලියොනික් බ්‍රාන්චස් සිග්නල් එක අරන් යනවා කොහෙටද? ටෙරිගෝබැල්ටයින් ෆොසයි එකේ තියෙන ටෙරිගෝබැල්ටයින් ගැන්ග්ලියන් එක. හරිද? මේ ටෙරිගෝබැල්ටයින් ගැන්ග්ලියන් එක හැදුවේ කාගේද? අර මැක්සිලරි නර්ව් එක ඇවිල්ලා මැක්සිලරි නර්ව් එකෙන් හැදුවේනේ. ඊට පස්සේ මේ ටෙරිගෝබැල්ටයින් ගැන්ග්ලියන් එකෙන් පටන් ගන්න සයිගොමැටිකෝ ටෙම්පොරල් නර්ව් එකේ තියෙනවනේ. මේ සයිගොමැටිකෝ ටෙම්පොරල් නර්ව් එකෙන් තමයි සප්ලයි වෙන්නේ කාටද? අර ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට දාලා පෝස්ට් ගැන්ග්ලියොනික් සික්‍රෙටරි මොඩර් ෆයිබර්ස්. හරිද? මෙතන පොඩ්ඩක් පැටලෙන්නේ නැති. ඒක ලොකුවට අවශ්‍ය නැහැ. සරලව මතක තියාගන්න ග්‍රේටර් පෙට්‍රෝසල් නර්ව් එක පැරාසිම්පැතටික් ෆයිබර්ස් අරන් යනවා ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එක. හරිද? ඊපස්සේ
දැන් මං කිව්වා මේ ගැන්ග්ලියන් එකෙන් තමයි මේ ග්‍රේටර් පෙට්‍රෝසල් නර්ව් එක දෙන්නේ. හරිද? ඊට පස්සේ නර්ව් එක දැන් පොස්ටීරියර් ඇවිල්ලා පල්ලෙහාට ඩිසෙන්ඩ් වෙනවනේ. ඒ ඩිසෙන්ඩ් වෙද්දී දෙනවා නර්ව්ස් දෙකක්. එකක් තමයි ස්ටැපීඩියස් මසල් එකට නර්ව් එක දෙනවා. ඒ කියන්නේ නර්ව් එක දෙනවා. ඒ කියන්නේ නර්ව් ටු ස්ටැපීඩියස් දෙනවා. එතකොට ස්ටැපීඩියස් මසල් එකේ වැදගත්කම දන්නවා කියලා හිතනවා. මොකද අර ටෙන්ෂන් එක අඩු කරන්නනේ. අපි මේ ෆිසියෝල තන රිෆ්ලෙක්ස් එකකුත් තියෙනවනේ. හරි ඊට පස්සේ ස්ටැපිඩියස් මසල් එකට සප්ලයි කරාට පස්සේ එයාට සප්ලයි කරන ඒත් එක්කම කෝඩ ටිම්පනි එයා දෙනවා කෝඩ ටිම්පනි බ්‍රාන්ච් එකක්. ඒ කියන්නේ කෝඩ ටිම්පනි කියලා කියන්නේ අර මම කලින් කතා කරා ලින්ගුවල් නර්ව් එකත් එක්ක වෙලා anterior to the left tongue වල taste sensation අරන් යන සහ preganglionic නෑ සර් මේ parasympathetic fibers අරන් යන කොහෙටද submandibular and sublingual salivary glands වලට. එතකොට මේ fibers තියෙන කාගේද මේ chordae tympani nerve එකේ. ඒතර chordae tympani nerve එක rise වෙන්නේ facial nerve එක facial canal එක පල්ලෙහාට descend වෙද්දී මේ රූපේ බලන්න රූපෙත් එක්ක බලන්න මේ පල්ලෙහාට descend වෙද්දී තමයි chordae tympani nerve එක පටන් ගන්න. එතකොට මේ chordae tympani nerve එක එතනින් enter වෙනවා කොහෙද tympanic membrane එකට. sorry මේ tympanic cavity එකට ඇතුල් වෙනවා. හරිද? මේ tympanic cavity එකේදී මෙයා anteriorly යනවා. ඒ කියන්නේ chordae tympani nerve එක tympanic cavity එක ඇතුලේ anteriorly යනවා. ඒ යද්දි මෙයා tympanic membrane එකට medial surface tympanic membrane එකේ medial surface එකේ තමයි මෙයා යන්නේ. ඒ කියන්නේ medial surface of the upper part of the tympanic membrane හරහා තමයි මේ chordae tympani එක යන්නේ. මම ආයි කියන්නම් chordae tympani nerve එක පල්ලෙහාට descend වෙද්දී facial nerve එක පල්ලෙහාට descend වෙද්දී එයා පටන් ගන්නවා. ඒ පටන් අරගෙන tympanic membrane tympanic cavity එකේ posterior wall එකෙන් මෙයා enter වෙනවා tympanic cavity එක ඇතුළට. ඊට පස්සේ මෙයා anterior direction එකට යනවා. ඒ යන්නේ tympanic membrane එකේ medial surface එකේ upper part එකේ. හරිද? ඒ ගිහිල්ලා එයා petrotympanic fissure එක හරහා මේ tympanic cavity එකෙන් leave වෙලා එයා එනවා කොහෙටද? infratemporal fossa එකට. ඒ infratemporal fossa එකේදී මෙයා එකතු වෙනවා lingual nerve එකත් එක්ක. lingual nerve එකත් එකතු වෙලා අදාර මං කියපු supply එක දෙනවා. හරි mandibular and sublingual salivary glands වලට parasympathetic supply එක දෙනවා. ඒ වගේම මේකේ තියෙනවා anterior two-thirds of the tongue වල තියෙන taste sensation. හරිද? එතන මම දැන් කිව්වා branches තුනක් greater petrosal, nerve to stapedius සහ chordae tympani කියලා facial nerve එකේ branches තුනක් කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න facial nerve එක පල්ලෙහාට descend වෙලා stylomastoid foramen එකෙන් emerge වෙනවා. ඊට පස්සේ එතන තියෙනවා posterior belly of the digastric, stylohyoid සහ posterior auricular කියන muscles තියෙනවා. අන්නේ muscles වලට supply වෙනවා motor branches දෙනවා facial nerve එක මෙතනින් emerge වෙච්ච ගමන්. හරිද? ඊට පස්සේ මම කිව්වා facial nerve එක parotid gland එක ගාවට ඇවිල්ලා parotid gland එකේදී terminal branches වලට බෙදෙනවා කිව්වා. terminal branches පහකට බෙදෙනවා. එකක් තමයි temporal, zygomatic, buccal, mandibular සහ cervical කියලා branches පහක්. ඔක mnemonic එකක් තියෙනවා 10 zebras bit my cat. 10 කියන්නේ temporal, zebras කියන්නේ zygomatic, bit කියන්නේ buccal, mandibular කියලා කියන්නේ my කියලා කියන්නේ mandibular, cat කියලා කියන්නේ cervical. හරිද? ඔය විදිහට terminal branches පහකට බෙදෙනවා. මේකේ මම කිව්වා කලින් buccal branch එක ගැන කිව්වනේ. මොකේද mandibular මේ branch of the trigeminal nerve වල buccal branch එක උනේ ඒක sensory නේ. එතකොට මේ buccal branch එක supply වෙන්නේ මේ motor branch එක supply වෙන්නේ මේ sensory supply එක. හරිද? එතන ඔලුවට දා ගන්න එක. ඊට පස්සේ ඔය ටික තමයි facial nerve එකේ main branches ටික. ඊළඟට අපිට තියෙන්නේ facial nerve එකේ function එක test කරන්නේ කොහොමද සහ facial nerve එකේ lesion එකේදී මොකද වෙන්නේ කියන කතාව. ඊට පස්සේ මේකෙදී මෙතනදී අපි කතා කරනවා මොකද මුලින්ම facial nerve එක කොහොමද test කරන්නේ කියලා. අපි උඩ ඉඳන් ඉමුකෝ. ඒ කියන්නේ facial nerve එකෙන් supply කරන මොනවද? facial muscles වල supply කරනවානේ. අපිට facial nerve එක check කරන්න පුළුවන්. ඒකට නළල රැලි ගන්නන්න පුළුවන්. ඒ කියන්නේ මේ wrinkles ඇති කරන්න පුළුවන් නම් ඒකක්. හරිද? ඊට පස්සේ අපිට as ඒ කියන්නේ patient එක කියන්න පුළුවන් as තදින් වහන්න කියලා. කියන්නේ close eye
eyes firmly ඊට පස්සේ ඒ කියන්නේ ඇස් දෙක තදින් වහන්න කියලා අපිට පුළුවන් eyelid එක ටිකක් උස්සලා බලන්න. ඒ කියන්නේ අපි මෙතනදී බලන්නේ අර මේ orbicularis oculi muscle එකේ function එක නේ. එතකොට මොකද වෙන්නේ? දැන් orbicularis oculi වලින් අයියේ ක්ලෝස් කරන දෙයක් වෙනවනේ. ඒතකොට දැන් හරියට ක්ලෝස් වෙන්නේ නැත්නම් අපි eyelid එක අරින්න හදද්දි නිකම්ම ඇරෙනවා. නේ? මෙන්න එතකොට බලන්න පුළුවන් මේ අයි එක ක්ලෝස් කරන්න කියන firmly. ඊට පස්සේ මේ ආයි බලන්න පුළුවන් අපිට corneal reflex එක බලන්න පුළුවන්. මේක trigeminal nerve එකක් කිව්වා. ඒ වගේම facial nerve එකෙත් අපිට corneal reflex එක බලන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මේ patient එක කියන්න පුළුවන් මේ hina වෙන්න කියලා. කියන්නේ hina වෙන්න කියන්නේ muscles මොනවද කියන්නේ orbicularis oculi muscle එක ගැන තමයි මෙතනදී බලන්නේ. මේ orbicularis oculi muscle එක මොකක් හරි paralyze වෙලා තියෙනවනේ, එක පැත්තක paralyze වෙලා තියෙනවා නම් අනිත් පැත්තට ඒක deviate වෙනවනේ. අනිත් පැත්තේ තියෙන muscles වල post section එකේ hina වෙද්දි අනිත් පැත්තට deviate වෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම් මේ lesions ගැන කතා කරද්දි. එතකොට patient එක කියන්න පුළුවන් මොනවද මේ wrinkling the forehead, ඊට පස්සේ close eyes firmly, ඊට පස්සේ ask to smile, ඊට පස්සේ පුළුවන් මේ අපිට check කරන්න පුළුවන් corneal reflex එක. ඒ වගේම මේ අපිට පුළුවන් taste sensation එක බලන්න anterior to the left tongue වල නේ. tongue එකේ anterior to the වල taste sensation එක බලන්න පුළුවන්. ඔන්න ඔය වගේ test කිහිපයක් වලින් කියන්නේ ඒ වගේ කිහිපයකින් අපිට facial nerve එකේ function එක අපිට test කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා මෙයාගේ diseases ගැන. facial nerve එකේ lesions ගැන කතා කරද්දී upper motor neuron lesions සහ lower motor neuron lesions ගැන අපි කතා කරමු. හරිද? මුලින්ම අපි upper motor neuron lesions ගැන කතා කරමු. upper motor neuron lesion එක කියලා කියන්නේ cortex එකේ හරි එහෙම නැත්නම් corticonuclear fibers වල residual damage එකක් තමයි upper motor neuron lesion එක කියලා කියන්නේ. දැන් අපි මම මුලින් motor nucleus එකත් එක්ක cerebral cortex එකේ තියෙන සම්බන්ධය ගැන කිව්වනේ නේ facial nerve එකට අදාළව. එතකොට facial nerve එකෙන් supply කරන facial muscles තියෙනවනේ. මේ facial muscles මම බෙදුවා කොටස් දෙකකට. කියන්නේ upper part එකේ muscles සහ lower part එකේ muscles. මම කිව්වා ඒකේ එක side එකක් ගන්න කියලා. කියන්නේ right side එකේ upper part එකේ muscles කියලා හිතන්නකෝ. ඒ right side එකේ upper part එකේ muscles වලට මම කිව්වා එනවයි කියලා එකෙන්ම signal එක. හරිද? අනිත් පැත්තට right side එකේ lower part එකේ muscles වලට supply වෙන්නේ contralateral hemisphere එකෙන් විතරයි. මම ඕකනේ කියපු concept එක. හරිද? දැන් හිතන්න patient කෙනෙක් ඉන්නවා. එයාගේ left side එකේ cortex එකේ damage එකක්. එහෙනම් එයාගේ right side එකේ තියෙන upper part එකේ muscles වලට සහ lower part එකේ muscles වලට කොහොමද affect වෙන්නේ කියන එක කතන්දරය තමයි අපි කතා කරන්නේ. හරිද? දැන් මම කිව්වා මුලින්ම අපි upper face එකේ upper part එකේ muscles වලට මේ කොහොමද මෙයාගේ left side එකේ cortex එකේ lesion එක affect වෙන්නේ කියන එක. ඒ කියන්නේ මම මුලින් කිව්වා right side එකේ upper part එකේ muscles වලට cerebral hemispheres දෙකෙන්ම supply වෙනවා. හරිද? එහෙනම් cerebral hemispheres දෙකෙන්ම supply වෙනවා නම් left side එකේ damage එකක් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද right side එකේන signal එක එන නිසා. ඒක නිසා මොකද වෙන්නේ? right side එකේ upper part එකේ muscles මේ latex එකේ මොකක් හරි lesion එකකදී පුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ muscles intact. හරිද? ඒ muscles වල opposite side එකේ කියන්නේ මේ අනිත් මේ intact cortex එකෙන් signal එක එනවා. ඒක නිසා මේ muscles වැඩ කරනවා. හරිද? එතකොට ඒ වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට හිතන්න දැන් මම කිව්වා right side එකේ lower part එකට supply වෙන්නේ right cortex එකෙන් විතරයි. ඒ කියන්නේ right contralateral cortex එකෙන් විතරයි. sorry right side එකේ lower part එකේ muscles supply වෙන්නේ left side එකේ cortex එකෙන් විතරයි. කියන්නේ contralateral cortex එකෙන් විතරයි supply වෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? contralateral cortex එකේ කියන්නේ left side එකේ cortex එකේ lesion එකක් තියෙන patient කෙනෙක් ආවොත් එහෙම එයාගේ right side එකේ lower half එක තමයි affect වෙන්නේ නේ. ඒතර upper half එක affect වෙන්නේ නැහැ. මොකද එයාට මේ අනිත් පැත්ත ඒ කියන්නේ intact side එකෙනුත් supply වෙන නිසා. නමුත් lower side එකට supply වෙන්නේ contralateral side එකෙන් විතරයි. එහෙනම් contralateral side එකේ cortex එකේ lesion right side එකේ lower part එකේ muscles affect වෙනවා. හරිද? ඔන්න ඕක තමයි upper motor neuron lesion එකයි lower motor neuron lesion එකයි කියන්නේ මේ facial nerve එකේ මේ අඳුර ගන්න පුළුවන් විදිය. ඒ කියන්නේ මම කිව්වේ upper part එකේ upper motor neuron lesion එකක් විතරයි නේ. upper part එකේ upper motor neuron lesion එකක් විතරයි නේ. ඊට පස්සේ lower motor neuron lesion එක ගැන කතා කරලා පස්සේ lower motor neuron lesion එකේදී දැන් facial nucleus එකකින් පස්සේ
ලෝ මෝටර් නියුරෝන් එක එනවා නේ මේ ඒතකොට ලෝ මෝටර් නියුරෝන් එක කොහේ හරි ඇෆෙක්ට් වෙනවා ඒ ඇෆෙක්ට් වෙන ඒ කියන්නේ ඩැමේජ් වෙන පුළුවන් සයිට් තියෙනවා මම ඉස්සරහට කියන්න මේ කොහේ හරි එක තැනකදී ලෝ මෝටර් නියුරෝන් ඒ ඇෆෙක්ටඩ් සයිඩ් එක සම්පූර්ණයෙන්ම මේ මසල්ස් පැරලයිස් වීමක් සිද්ධ වෙනවා අප මෝටර් නියුරෝන් ලීෂන් එකදී උනේ මේ ඇෆෙක්ටඩ් සයිඩ් එකට කන්ට්‍රලටරල් සයිඩ් එකේ ලෝවර් හාෆ් එකේ මසල්ස් විතරයි මේ පැරලයිස් වෙන්නේ නේ ඒ වුණාට මේ ලෝ මෝටර් නියුරෝන් එකේදී ඇෆෙක්ටඩ් සයිඩ් එකේ සම්පූර්ණ මසල්ස් ඔක්කොම පැරලයිස් වෙනවා. ඔන්න ඕක තමයි මේකේ වෙනස. අප මෝටර් නියුරෝන් එකේ ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකයි වෙනස. හරිද? එතකොට ඊට අමතරව ඉතින් අපිට මේකේ ෆීචර්ස් ගැන බලන්න පුළුවන්. ඒ කියන්නේ අප මෝටර් නියුරෝන් ලීෂන් එකක් දැන් අපි අර විදිහේ concept එක කතා කරලා අපි දකින්නේ ෆීචර්ස් වලින්නේ නේ. ඒ කියන්නේ දැන් අප මෝඩ් නියුරෝන් ලීෂන් එකකදී ෆේස් එකේ අපර් පාර්ට් එකේ මසල්ස් ඇෆෙක්ට් වෙලා නැහැ. එහෙනම් එයාගේ මේ නල්ල රැලි ගන්නන්න පුළුවන් යාටනේ. ඒ කියන්නේ wrinkles ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේ ඇස් වහන්න කිව්වහම තදින් වහන්න කිව්වන් පස්සේ ඒ කියන්නේ ෆර්ම්ලි ක්‍රොස් කරන්න කිව්වට පස්සේ ඒකත් මේ ප්‍රශ්න නේද කරන්න පුළුවන්. ඒ වුණාට එයාගේ මේ ලෝ පාර්ට් එකේ මසල්ස් තියෙන මවුත් එක සෙග් වෙලා තියෙනවා. එතකොට නේසෝලේබියල් ෆෝල්ඩ් එක මේ ලොස් වෙලා තියෙනවා. ඒ වගේ ෆීචර්ස් දකින්න පුළුවන් මේ අප මෝඩ් නියුරෝන් ලීෂන් එකේදී. ඒ වගේම ලෝ මෝඩ් නියුරෝන් ලීෂන් එකේදී මොකද වෙන්නේ? මේ wrinkles නැහැ. එතකොට මේ අර අයිස් ක්ලෝස් කරන්න බෑ ෆර්ම්ලි. ඒ කියන්නේ උඩ මූණේ උඩ කොටසේ මේ මසල් පැරලයිස් වුණාම ඇති වෙන ෆීචර්ස් නේ යට කොටසේ පැරලයිස් වුණාම ඇති වෙන ෆීචර්ස් දෙකම වෙනවා. පැහැදිලිනේ? ඔන්න ඔය දෙක මතක තියාගන්න. ඒ කියන්නේ ෆේෂල් නර්ව් එකේ අපර් මෝටර් නියුරෝන් ලීෂන් එකේදී මොකද වෙන්නේ? ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකේදී මොකද වෙන්නේ? අපර් මෝටර් නියුරෝන් ලීෂන් එකේදී ලෙෆ්ට් සයිඩ් එකේ ඩැමේජ් එකක් වුණොත් කෝටෙක්ස් එකේ ලෝ ඇෆෙක්ට් වෙන්නේ රයිට් සයිඩ් එකේ ලෝ හාෆ් එක විතරයි. හරිද? ඒ වගේම ලෙෆ්ට් සයිඩ් එකේ ලෝ මෝටර් නියුරෝන් ලීෂන් එකක් වුණොත් ඇෆෙක්ට් වෙන්නේ ලෙෆ්ට් සයිඩ් එකේ සම්පූර්ණ පැත්තේ මසල්ස් ඔක්කොම පැරලයිස් වෙනවා. හරිනේ? ඒ වෙනස මතක තියාගන්න. එතකොට ඒකත් එක තමයි ෆීචර්ස් අපිට ඉන්නේ කරන්නේ. ඊට පස්සේ අපි කියනවා මේ ලෝ මෝඩ් නියුරෝන් ලීෂන් එක ගැන කතා කරද්දී ලෝ මෝඩ් නියුරෝන් ලීෂන් එක එන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙයා මේ මොකක් හරි ඩැමේජ් වුණ හිතන්නකෝ. ඒ කියන්නේ පොන්ස් එකේදී පොන්ස් එකේ මම කියන්නේ පොන්ස් එකේ කොඩල් හාෆ් එකේ තියෙන කියලා කොඩල් පාර්ට් එකේ තියෙන කවනේ ඒත් එක මේ තියෙන අනිත් මේ නර්ව් එක තමයි ඇබ්ඩුසන් නර්ව් එක. අපේ මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බොත් එහෙම ඇබ්ඩුසන් නර්ව් එක ඇබ්ඩුසන් නර්ව් එකේ ලීෂන් එකක් එක්ක ෆේෂල් නර්ව් එකේ ෆීචර්ස් ලීෂන් එක ෆීචර්ස් කියලා ෆේෂල් නර්ව් එකේ ෆීචර්ස් ලීෂන් එක ෆීචර්ස් කියලා අන්න එතකොට අනිවාර්යෙන් එෆෙක්ට් වෙලා තියෙනෝනේ පොන්ස් එකේ ලෙවල් එකේ. හරිද? ඒ වගේම තමයි මේ ඒ කියන්නේ එතකොට මොකද වෙන්නේ? එතකොට මේ අපි සාමාන්‍ය ලෝ මෝඩ් නියුරෝන් ලීෂන් එකදී සිද්ධ වෙන මේ ෆීචර්ස් ගැන කතා කරමුකෝ. ඒ කියන්නේ මුල දෙන්නේ ග්‍රේඩර් පෙට්‍රෝසල් නර්ව් එකේ සප්ලයි වෙන මොනවාද? මේ සබ්ලින්ගුවල් සබ්ලින්ගුවල් සබ්මැන්ඩිබුලර් සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලට ඒ වගේම මේ ග්‍රේඩර් පෙට්‍රෝසල් නර්ව් එකෙන් දෙන්නේ ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකට දෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ මේ impaired function of the lacrimal gland. එතකොට ඒකක් ඊට පස්සේ මොකද ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් දැන් නර්ව් එක පල්ලෙහාට එද්දි ස්ටැබිඩියස් මසල් එක ගන්න. එතකොට ස්ටැබිඩියස් මසල් එකට සප්ලයි කරන නර්ව් සප්ලයි කරන තුනහම පස්සේ ස්ටැබිඩියස් මසල් එක පැරලයිස් වෙනවා. එතකොට එනවා හයිපැකොසිස් කියන කන්ඩිෂන් එක. ඒ කියන්නේ එයාට අර මේ ටෙන්ෂන් එක එන්නේ ටිම්පනික් මෙම්බ්‍රේන් එකෙන් එන අර කම්පන පාලනය කරගන්න බෑ. ඒක නිසා එයාට සද්ද වැඩිපුර එනවා. හයිපැකොසිස් කියන කන්ඩිෂන් එක එනවා. ඊට පස්සේ ආයේ මේ ඩැමේජ් වෙන්න පුළුවන් කොඩ ටිම්පනි නර්ව් එකනේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ පොන්ස් එකේ ලීෂන් එකක් වුණොත් එහෙනම් මම කියන්නේ මේ පිළිවෙලට එන්න ඩැමේජ් වෙන්න පුළුවන් නර්ව් සහ ඒක නිසා එන්න පුළුවන් අපිට දකින්න පුළුවන් ෆීචර්ස්. එකක් තමයි මේ ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකේ ෆන්ක්ෂන්ස් මේ ඉම්පයර් වෙනවා. ඊට පස්සේ මොකද්ද කිව්වේ? හයිපැකොසිස් එනවා. මොකක් නිසාද? ස්ටැපිඩියස් මසල් එක පැරලයිස් වෙන නිසා. ඊට පස්සේ කොඩ ටිම්පනි මේ නර්ව් එකෙන් සප්ලයි වෙනවනේ ටංග් එකේ ඇන්ටීරියර් ටූ තර්ඩ් වලට ටෙස්ට් සෙන්සේෂන් සහ ඒ වගේම සබ්ලින්ගුවල් සබ්මැන්ඩිබුලර් සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලට. එතකොට මෙයාගේ සැලයි ඉම්පයර් වෙනවා. ඒ වගේම ඇන්ටීරියර් ටූ තර්ඩ් වල සෙන්සේෂන්
නැති වෙනවා. ටෙස්ට් සෙන්සේෂන් එක ටෙස්ට් සෙන්සේෂන් එක තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ මසල් එක මේ නර්ව් එක එළියට ආවට පස්සේ ටර්මිනල් බ්‍රාන්චස් වල බෙදලා ෆේෂල් මසල්ස් සප්ලයි කරනවා. එතකොට අන්න මේ ඒ නර්ව් ලීෂන් එක තිබ්බ පැත්තෙම ෆේෂල් මසල්ස් උත් ඇෆෙක්ට් වෙනවා. හරිද? ඔන්න ඔය වගේ ෆීචර්ස් අපිට දකින්න පුළුවන්. ඒතර මේ ෆේෂල් මසල්ස් වල තියෙන ෆීචර්ස් ගැන මේ කීපයක් කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වෙලාවට. හරිද? ඊට පස්සේ දැන් මම කිව්වේ මේ පොන්ස් එකේ මොකක් හරි ලීෂන් එකක් නිසා මේ ෆේෂල් නර්ව් එක ඩැමේජ් වුණොත් එහෙම සම්පූර්ණ ඒ තියෙන දිගටම තියෙන ඔක්කොම සම්පූර්ණ නර්ව් එකේ ෆන්ක්ෂන් එක යනවා. ඒතකොට අර වගේ ෆීචර්ස් දකින්න පුළුවන්. හරිද? ඒත් එකම දැන් මම කිව්වා ලෝ මෝඩ් ලීෂන් එකක් වෙන්න පුළුවන්. එක එක සයිට්ස් තියෙනවානේ. කියන්නේ අපිට මේ ලෝ මෝඩ් නියුරෝන් ලීෂන් එක උණයි කියලා අඳුරගන්න පුළුවන් එක මේ තැන් කිහිපයක් තියෙන එකක් තමයි ඔය කියපු පොන්ස් එක. ඒතර පොන්ස් එකේ ඩැමේජ් එකක් වුණොත් එහෙම ෆේෂල් නර්ව් එකත් එක්ක ඇසෝසියේට් වෙලා තියෙන පුළුවන් මේ එතනින් පටන් ගන්න ඇබ්ඩුසන් නර්ව් එකේ ෆන්ක්ෂන් එකත්. ඒ කියන්නේ ඇබ්ඩුසන් නර්ව් එකේ ඒ කියන්නේ ෆේෂල් නර්ව් එක ඇෆෙක්ටඩ් වෙච්ච සයිඩ් එකේම ඇබ්ඩුසන් නර්ව් එකේම කොරෙලේෂන් පුළුවන්. හරිද? ඒක. ඊට පස්සේ ආයි මේ ෆේෂල් නර්ව් එක ඩැමේජ් වෙන්න පුළුවන් posterior cranial fossa එකේ අර internal acoustic meatus එකට ඇතුල් වෙනවනේ ෆේෂල් නර්ව් එක. ඒ ඇතුල් වෙන කාත් එකද vestibular cochlear nerve එකත් එක්ක. අන්න vestibular cochlear nerve එක damage එක නිසා ඇති වෙන features එක ෆේෂල් නර්ව් එකේ damage වෙච්ච මොකක් හරි features දීලා තිබ්බොත් අපිට අඳුර ගන්න පුළුවන් ඒ තැන මොකක් කියලාද අපෙන් අහන්න පුළුවන් ඒ තැන මොකද damage වෙච්ච කියලා. එතකොට කියන්න පුළුවන් අපිට internal acoustic meatus එක කියලා. ඒ කියන්නේ ඇත්ත එක associate වෙලා තියෙන අනිත් nerve damage එක මොකක්ද කියලා බලනවා. ඒ nerve damage එකත් එක්ක එයාගේ රිලේෂන් එක තියෙන තැන කොහෙද කියලා බලලා තමයි අපි තීරණය කරන්නේ. එතකොට තේරෙනවනේ. එතකොට මේ පොන්ස් එකේ නම් ඇබ්ඩුසන් එකත් එක්ක එතකොට internal acoustic meatus එක නම් vestibular cochlear nerve එකත් එක්ක. හරිද? ඊට පස්සේ මේ ආයි මේ nerve එක damage වෙන්න පුළුවන් මේ අර ස්ටයිලොමැස්ටොයිඩ් ෆොරමන් එකෙන් එළියට එනවනේ. ඒ එළියට ආවන් පස්සේ forceps delivery වලදී ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වෙලා නැහැ නේ පොඩි ළමයින්ගේ. එතකොට මේ එතන මේ forceps delivery වලදී සමහරලාට මේ facial nerve එකේ පොඩි මේ lesions එන්න පුළුවන්. එතකොට අර salivation hyperacusis ඒ වගේම අර මේ lacrimal gland වලට supply වෙන nerves ඒවා affect වෙනවද නැහැනේ. මොකද මේ එතකොට nerve එක එළියට ඇවිල්ලා තියෙන්නේ. ඊට උඩ ටික intact. එතකොට nerve එක skull එකෙන් එළියට ආවට පස්සේ දෙන supply එක තමයි එතකොට affect වෙන්නේ. ඒ කියන්නේ facial muscles තමයි එතකොට affect වෙන්නේ. හරිද? ඒ තව තැනක්. ඊට පස්සේ අනිත් එක තමයි parotid gland එක ඇතුළේදී මේක branches වල බෙදෙද්දී මේ මොකක් compression එකක් නිසා මේ nerve damage එක එතකොට affect වෙන්නේ facial muscles විතරයි. මොකද ඒ low motor neuron lesion එකේදී මේ facial muscles එකේ අන්තිම terminal branches තමයි එතන affect වෙලා තියෙන්නේ නේ. එතකොට එතන තමයි ඒක affect වෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි facial nerve එකේ upper motor neuron lesion එක ගැන කිව්වා. lower motor neuron lesion එක ගැන කිව්වා. ඒ දෙක වෙන් කරලා කියන්නේ කොහොමද lesion එක ගැන කිව්වා. ඒ දෙක වෙන් කරලා කියන්නේ කොහොමද කියලා කිව්වා. ඊට පස්සේ මේ lower motor neuron lesion එකේදී lower motor neuron lesion එක ඇති වෙන්න පුළුවන් තැන් කිව්වා සහ ඒවයි එන්න පුළුවන් features ගැන කතා කරා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙ bell palsy කියන එකක්. මේ bell palsy එක ගැන ස්නෙල් එකේ කියලා දෙන්න ටික මම කියන්නම්. ඒ කියන්නේ මේ facial nerve එක facial canal එක ඇතුලේ කියන්නේ අර මම කිව්වේ මේ medial wall of the tympanic cavity එකේ medial wall එකේ යනකොට මේ facial canal එක ඇතුලේ යන්නේ නේ. ඒතර facial canal එකේ ගිහිල්ලා ඒ facial canal එක යන ඇතුලේ අතරදී මේක canal එක යන ඇතුලේ අතරදී මේක damage වෙන ඒ කියන්නේ මොකක් හරි dysfunction එකක් ආවොත් තමයි bell palsy කියලා කියන්නේ. හරිද? මේකට එන්න පුළුවන් හේතුවක් විදිහට ස්නෙල් එක කියලා තියෙනවා. මේ බෝනි කැනල් එක ඇතුලේදී නර්ව් එක ස්වෙල් වුණොත් එහෙම ඒ ඇති වෙන ප්‍රෙෂර් එක නිසා ෆන්ක්ෂන් එක ටෙම්පේ බෙල් පොල්ස් වලදී ලොස් වෙනවා. එතකොට lower motor neuron type facial paralysis එක තමයි මෙතනදී ඇති වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ආ facial canal එක ඇතුලේ යද්දී නර්ව් එකේ ස්වෙලින්ග් එකක් නිසා ඇති වෙන ප්‍රෙෂර් එක නිසා ටෙම්පරරි නර්ව් ෆන්ක්ෂන් එක ලොස් වෙන එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒක නිසා ලොස් වෙන එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒක නිසා facial muscle paralysis එක වෙනවා. ඒක ටෙම්පරරි කියලා තමයි කියන්නේ. හරිද? ඒක තමයි bell palsy කියලා කියන්නේ. facial nerve එක ගැන තියෙන්නේ කතා කරන්න තියෙන එච්චරයි. facial nerve එකේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේකේ විශේෂයෙන්ම මෙයාගේ නියුක්ලියස් ගැන බලන්න.
ඒ කියන්නේ මෙයාගේ නියුක්ලියස් හතරක් තුනක් තියෙනවා කියවනේ තුනෙන් පැරාසිම්පතරික් ඒවා දෙකක් තියෙනවා කියවනේ මොකද්ද ලැක්‍රයිමල් නියුක්ලියස් එක සහ සුපීරියර් සලයිවේටර් නියුක්ලියස් එක. ඒතර ඒ වලින් සප්ලයි වෙන්නේ මොනවද තියෙනවද විශේෂයෙන් සුපීරියර් සලයිවේටර් එකෙන් සප්ලයි වෙන්නේ මොනවද සබ්මැන්ඩිබුලර් සබ් ලින්ගුවල් සලයිවරි ග්ලෑන්ඩ්ස් වලට. ඒතර ලැක්‍රයිමල් එකෙන් සප්ලයි වෙන්නේ ලැක්‍රයිමල් ග්ලෑන්ඩ් එකටනේ. ඒ විදිහට ඒක මතක තියාගන්න. ඊට අමතරව මෙයාගේ පාත් එක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකක් වයිවේකදී වුණත් මේ මොකක් හරි මේ දැනගන්න අවශ්‍ය වෙයි. ඊට අමතරව ඒ දැනගන්න වැදගත් වෙයි. ඊට අමතරව ෆේෂල් නර්ව් එකේ අපර් මොටර් නියුරෝන් ලීෂන් එකක් ලෝවර් මොටර් නියුරෝන් ලීෂන් එකක් වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? අර මම කියපු concept එක වලට දාගන්න. කියන්නේ අපර් මොටර් නියුරෝන් ලීෂන් එකදී නම් ඒ කියන්නේ වැදුනා මේ ඒ කියන්නේ ෆේතින මසල්ස් වලට සප්ලයි වෙනවා සෙරෙබ්‍රල් හෙමිස්ෆියර්ස් දෙකෙන්ම සහ ලෝවර් පාර්ට් එකේ මසල්ස් වලට සප්ලයි වෙන්නේ කන්ට්‍රෝලරල් හෙමිස්ෆියර් එකෙන් විතරයි. ඔන්න ඔය කතන්දරේ මතක තියාගන්න. එච්චරයි ෆේෂල් නර්ව් ගැන කතා කරන්නේ. වෙස්ටිබියුලර් කොක්ලියර් නර්ව් එක අපි කතා කරනවා 8 වෙනි නර්ව් එක විදියට. මෙයා පියර් සෙන්සරි නර්ව් එකක්. මෙයාගේ තියෙනවා වෙස්ටිබියුලර් නර්ව් එකක් සහ කොක්ලියර් නර්ව් එකක්. වෙස්ටිබියුලර් නර්ව් බැලන්සින් සඳහා වැදගත් වෙනවා. ඒ වගේම කොක්ලියර් නර්ව් එක වැදගත් වෙනවා හියරින්ග් සඳහා. අපි මුලින්ම වෙස්ටිබියුලර් නර්ව් එක ගැන කතා කරනවා. මේ වෙස්ටිබියුලර් නර්ව් එක වෙස්ටිබියුලර් නර්ව් එකේ පියර් සෙන්සරි නර්ව් එකක්. ඊට පස්සේ මෙයාගේ නියුක්ලියස් ගැන කතා කරද්දී මෙයාගේ තියෙන නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එක. කියන්නේ වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එක. මේ වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකේ තියෙනවා ලැටරල් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක, සුපීරියර් මීඩියල් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක, සුපීරියර් වෙස්ටිබියුලර් නියුක්ලියස් සහ ඉන්ෆීරියර් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක. ඔයගොල්ලෝ මේ රූපේ බලන්න. ඒ රූපේ ඉන්ෆීරියර් ඔලිවර් නියුක්ලියස් ලෙවල් එකේ තියෙන්නේ මීඩියල් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක සහ ඉන්ෆීරියර් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක. ඊට උඩ ලෙවල් එක දිනවනේ. ඒ කියන්නේ මේ මොකක්ද ඉන්ෆීරියර් ඔලිවර් නියුක්ලියස් එකට උඩ ක්‍රොස් සෙක්ෂන් එක තියෙනවනේ. ඒ ක්‍රොස් සෙක්ෂන් එකේදී මේ ඉන්ෆීරියර් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක රිප්ලේස් වෙලා තියෙනවා ලැටරල් වෙස්ටිබියුලර් නියුක්ලියස් එක. ඒ වගේම තමයි පොන්ස් එකේ කෝඩල් එන්ඩ් එකේ කියන්නේ ෆේෂල් නියුක්ලියස් එකේ තියෙන මේ පාර්ට් එකේ තියෙන ක්ලේ කොම්ප්ලෙක්ස් එකක්. ඒකෙත් එතකොට වෙස්ටිබියුලර් නියුක්ලියර් දකින්න පුළුවන්. එතකොට මේක තමයි වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන විදිහ බ්‍රේන් ස්ටෙම් එකේ. ඒ කියන්නේ upper part of the medulla oblongata and lower part of the pons වල තමයි එතකොට මේ වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා මෙයාගේ මේ වෙස්ටිබියුලර් නර්ව් එකේ පාත් එක ගැන. සාමාන්‍යයෙන් වෙස්ටිබියුලර් නර්ව් එකේ ෆන්ක්ෂන් එක ගැන කතා කරොත් එහෙම මෙයා හෙඩ් එකේ පොසිෂන් වලට සහ මූවමන්ට්ස් වලට අදාළ මේ ඩේටා තමයි, ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් තමයි මේ ඉන්ෆර්මේෂන් වල අදාළ ඉම්පල්සස් තමයි අරගෙන යන්නේ. එතකොට යුට්‍රිකල් සහ සැකියුල්ස් වල ඉඳන් එන හෙඩ් එකේ පොසිෂන් එකට අදාළ ඉම්පල්සස් සහ සෙමිසර්කියුලර් කැනල්ස් වල ඉඳන් එන හෙඩ් එකේ මූවමන්ට්ස් වලට අදාළ ඉම්පල්සස් තියෙනවානේ. මෙන්න මේවා ඇෆරන්ස් විදිහට වෙස්ටිබියුලර් නර්ව් එක හරහා එනවා. ඒ එද්දී දැන් සාමාන්‍යයෙන් අපි ට්‍රයිජෙමිනල් ගැන කතා කරද්දී කිව්වා ට්‍රයිජෙමිනල් වල සෙන්සරි ගැන්ග්ලිය එකක් හදනවා කියලා. එතකොට ෆේෂල් ගැන කියද්දී කිව්වා ෆේෂල් එකේ සෙන්සරි පාර්ට් එකෙන් ගැන්ග්ලියන් එකක් හදනවා කියලා. එතකොට ග්ලොසොෆැරින්ජල් වේගස් ගැන කතා කරද්දීත් ඒගොල්ලන්ගේ සෙන්සරි ගැන්ග්ලියන්ස් ගැන කතා කරා. ඒ වගේම තමයි මේ වෙස්ටිබියුලර් නර්ව් එකෙත් ගැන්ග්ලියන් එකක් හදනවා වෙස්ටිබියුලර් ගැන්ග්ලිය කියලා. මේ වෙස්ටිබියුලර් ගැන්ග්ලිය එක හදන්නේ ඉන්ටර්නල් ඇකොස්ටික් මීටර්ස් එකේ. එතකොට යුට්‍රිකල් සැකියුල් සෙමිසර්කියුලර් කැනල්ස් වල ඉඳන් එන ඇෆරන්ස් වෙස්ටිබියුලර් ගැන්ග්ලියන් එක දක්වා යනවා. එතකොට වෙස්ටිබියුලර් ගැන්ග්ලියන් එක හදන සෙන්ට්‍රල් ප්‍රොසෙසස් යනවා වෙස්ටිබියුලර් නර්ව් එක විදිහට කොහෙටද පොන්ටෝමෙඩලර් ජංක්ෂන් එකට. මේ පොන්ටෝමෙඩලර් ජංක්ෂන් එකේ ෆේෂල් නර්ව් එකේ එමර්ජ් වෙන තැනට ලැටරලි මේ වෙස්ටිබියුලර් නර්ව් එක එන්ටර් වෙනවා කොහෙටද බ්‍රේන් ස්ටෙම් එකට එන්ටර් වෙනවා. එතකොට බ්‍රේන් ස්ටෙම් එකට එන්ටර් වුණාට පස්සේ මෙයා වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකට යනවා. ඒ කියන්නේ මෙයාගේ වෙස්ටිබියුලර් නර්ව් එකේ නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකට යනවා. ඒ ගියාට පස්සේ මෙයාගෙන් හදනවා long descending fibers සහ short ascending fibers. හරිද? කුප්පිය තියෙනවා අනිත් පැත්තට. ඒකේ හදා ගන්න short ascending fibers නුයි long descending fibers නුයි බෙදෙනවා.
හරිද? ඒ කියන්නේ වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකට ගියාට පස්සේ තමයි බෙදෙන්නේ ඇසෙන්ඩින් ෆයිබර්ස් වලටයි ඩිසෙන්ඩින් ෆයිබර්ස් වලටයි. මේක ඇසෙන්ඩින් ෆයිබර්ස් යනවා කොහෙද? තැලමස් එකට ගිහිල්ලා ඊට පස්සේ පෝස්ට් සෙන්ට්‍රල් ගයිරස් එකේ වෙස්ටිබියුලර් ඒරියා එකට යනවා. ඒ කියන්නේ මේ වෙස්ටිබියුලර් ඒරියා එකට ගිහිල්ලා බැලන්සිස් සම්බන්ධ කෝටෙක්ස් එකේ ඒරියා එකට ගිහිල්ලා ඒ සෙන්සේෂන් එක අඳුර ගන්නවා. හරිද? ඒ ඇවිල්ලා ෂෝට් ඇසෙන්ඩින් ෆයිබර්ස්. ඊට පස්සේ වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකේ යන ලොන්ග් ඩිසෙන්ඩින් ෆයිබර්ස් තියෙනවානේ. මේ ෆයිබර්ස් තියෙනවා මේ කියන්නේ දෙවිදිහකට යනවා මේක. එකක් තමයි වෙස්ටිබියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක හරහා මසල්ස් වලට යනවා. වෙස්ටිබියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක හරහා මසල්ස් වලට යනවා. ඒක ට්‍රැක්ස් වලදී ඔයගලන්ට කරන්න නැති වෙස්ටිබියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක. එතකොට ඒකේ බලන්න මේ වෙස්ටිබියුලර් ස්පයිනල් ට්‍රැක්ට් එක හරහා යන මසල්ස් මේ ඉම්පල්ස් ඒ කියන්නේ ඉම්පල්සස් යන්නේ සාමාන්‍යයෙන් ඒ වගේම තමයි මම කිව්වා මීඩියල් ලොන්ගිටියුඩනල් ෆැසිකුලස් එකෙන් අයි මූවමන්ට් සඳහා වැදගත් වෙන 3 4 6 8 කියන නියුක්ලියස් අතර ඉන්ටර්කනෙක්ෂන් එකක් ඇති කරනවා කියලා. ඒ වගේම මම කිව්වා 3 වෙනි නර්ව් එකේදී 4 වෙනි නර්ව් එකේදී 6 වෙනි නර්ව් එකේදීත් අනිත් නියුක්ලියස් වලින් මේ නියුක්ලියස් වලට ඉන්ටර්කනෙක්ෂන් එකක් එනවා කියලා කිව්වනේ. ඉම්පල්සස් එනවා කියලා කිව්වනේ. ඒ වගේම තමයි මේ වෙස්ටිබියුලර් නර්ව් එකේදී වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකේ යන ඩිසෙන්ඩින් ෆයිබර්ස් මේ මීඩියල් ලොන්ගිටියුඩනල් ෆැසිකුලස් එක හරහා ගිහිල්ලා අර 3 4 6 කියන නියුක්ලියස් වලට ගමන් කරනවා. හරිද? ඒක වැදගත් වෙන්නේ අයි මූවමන්ට්ස් කෝඩිනේට් කරන්න. හරිද? එතකොට වෙස්ටිබියුලර් නියුක්ලියර් කොම්ප්ලෙක්ස් එකේ යන ෆයිබර්ස් මම කිව්වා ආකාර දෙකයි. එකක් තමයි ඇසෙන්ඩින් ෆයිබර්ස් ගිහිල්ලා මේ වෙස්ටිබියුලර් ඒරියා එකකින් ගිහිල්ලා ඉම්පල්සස් අඳුර ගන්න සහ ඩිසෙන්ඩින් ෆයිබර්ස් යනවා. එකක් තමයි වෙස්ටිබියුලර් ස්පයිනල් පාත් මේ ට්‍රැකින් මසල්ස් වලට යනවා. ඒ වගේම තමයි මීඩියල් ලොන්ගිටියුඩනල් ෆැසිකුලස් එක හරහා ගිහිල්ලා 3 4 6 කියන නියුක්ලියස් අතර ඉන්ටර්කනෙක්ෂන් එකක් ඇති කරන්න. කියන්නේ ඒ නියුක්ලියස් වලට මේ අයි මූවමන්ට්ස් ගැන සිග්නල් එක ඒ කියන්නේ ඉම්පල්සස් දෙනවා. හරිද? ඊට පස්සේ මේ වෙස්ටිබියුලර් නර්ව් එකේ ෆන්ක්ෂන් එක ටෙස්ට් කරන්න අපි කතා කරනවා විශේෂයෙන්ම කැලරික් ටෙස්ට් එක. කැලරික් ටෙස්ට් එක කොළ ෆිසියෝ වල කරනවා කියලා හිතනවා. ඒක ලොකුට විස්තර කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වෙස්ටිබියුලර් නර්ව් එකේ මොකක් හරි ලීෂන් එකක් ආවොත් එහෙම වර්ටිගෝ, නිස්ටැග්මස් වගේ කන්ඩිෂන්ස් අපිට එන්න පුළුවන්. ඒ වගේම තමයි කොක්ලියර් නර්ව් ගැන කතා කරද්දී කොක්ලියර් නර්ව් එකත් පියෝ සෙන්සරි නර්ව් එකක්. එතකොට මෙයාගේ තියෙනවා ඇන්ටීරියර් ඇන්ඩ් පොස්ටීරියර් කොක්ලියර් නියුක්ලියර් දෙකක් තියෙනවා. අපි බැලුවොත් එහෙම මේගොල්ලන්ගේ මේ නියුක්ලියස් කියන ලෙවල් එක මිඩල් ඔබ්ලොන්ගේට් එකේ ඉන්ෆීරියර් ඔලිවර් නියුක්ලියස් ලෙවල් එකේ ඉන්ෆීරියර් සෙරිබ්‍රල් පෙඩංගල් එකේ තියෙනවා. ඉන්ෆීරියර් සෙරිබ්‍රල් පෙඩංගල් එකට ඇන්ටීරියර් සහ ඇන්ටීරියර් තියෙනවා ඇන්ටීරියර් කොක්ලියර් නියුක්ලියස් එක සහ පොස්ටීරියර්ලි පොඩ්ඩක් මීඩියල් සයිඩ් එකට වෙන්න තියෙනවා පොස්ටීරියර් කොක්ලියර් නියුක්ලියස් එක. ඒ වගේම ඊට උඩ ලෙවල් එකේ කියන්නේ මිඩල් ඔබ්ලොන්ගේට් එකේ සුපීරියර් ලෙවල් එකේ තියෙනවා සුපීරියර් ලෙවල් එක වෙද්දී මේ පොස්ටීරියර් කොක්ලියර් නියුක්ලියස් එක අර ඉන්ෆීරියර් සෙරිබ්‍රල් පෙඩංගල් එකේ මේ පොස්ටීරියර් පාර්ට් එකට අවිලා තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී තියෙන්නේ ඉන්ෆීරියර් සෙරිබ්‍රල් පෙඩංගල් එකට ඇන්ටීරියර්ලි තියෙනවා ඇන්ටීරියර් කොක්ලියර් නියුක්ලියස් එක, පොස්ටීරියර්ලි තියෙනවා පොස්ටීරියර් කොක්ලියර් නියුක්ලියස් එක. මේ දෙක පොඩක් රූප දෙක බලන්න. එතකොට පැහැදිලි වෙයි. ඊට පස්සේ අපි කතා කරනවා මේ කොක්ලියර් නර්ව් එකේ පාත් එක ගැන. මේ කොක්ලියර් නර්ව් එකේ පාත් එක ගැන කතා කරාම මේ කොක්ලියර් එකේ organ of Corti තියෙනවනේ. මේ organ of Corti වලින් තමයි එතකොට සවුන්ඩ්ස් වලට දාලා ඉම්පල්ස් එක ගන්න, හියරින් වලට දාලා ඉම්පල්ස් ගන්න. ඊට පස්සේ මෙයා ස්පයිරල් ගැන්ග්ලියන් එකට යනවා. කොක්ලියර් එකේම තියෙන ස්පයිරල් ගැන්ග්ලියන් එක හරහා මෙයා එනවා කොක්ලියර් වෙස්ටිබියුලර් කොක්ලියර් නර්ව් එක විදිහට posterior cranial fossa එකට internal acoustic meters එක හරහා. ඊට පස්සේ මේ posterior cranial fossa එකේදී මෙයා එන්ටර් වෙනවා කොහෙටද? අර අපි කතා කරපු pontomedullary junction එකේ එන්ටර් වෙනවා. මේ pontomedullary junction එකේ එන්ටර් වෙද්දී
කොක්ලිය නර්ව් එක තමයි most laterally enter වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම abducens nerve එක most medially, ඊට පස්සේ facial nerve එක, ඊට පස්සේ vestibular nerve එක, ඊට පස්සේ තමයි cochlear nerve එක enter වෙන්නේ. හරිද? vestibular cochlear nerve එක nerve එකක් විදිහට ගත්තට ඒකෙත් cochlear nerve එක තමයි most laterally pontometal junction එකේ එකට enter වෙන්නේ. හරිද? එතකොට මේ pontometal junction එකෙන් brain stem එකට ඇතුල් වුණා. ඊට පස්සේ මේ anterior and posterior cochlear nuclei වලට ගියා. ඊට පස්සේ ascending fibers හරහා මෙයා auditory cortex එක දක්වා ගියා. ඔන්න ඔය ටික මතක තිබ්බනම් ඇති මේකේ path එකකට auditory cortex එක දක්වා යනවා කියන එක. ඊට පස්සේ මේ cochlear nerve එක ටෙස්ට් කරන්න පුළුවන් Weber test එක සහ Ringe test එක. ඒක physiology වල කරලා තියෙන නිසා මම මේක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඒත් එක්කම cochlear nerve එකේදී අපිට nerve එකේ lesion එකක් ආවොත් එහෙම අපිට එන්න පුළුවන් sensorial deafness එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් tinnitus එකක් එන්න පුළුවන්. ඔයගොල්ලන් passport කරද්දී දැකලා ඇති ringing of the ear කියලා condition එක. මේකේදී ringing of the ear කියලා කියන්නේ tinnitus කියන මේ condition එක. ඒක cochlear nerve lesion එකක් තමයි. එතකොට සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ නම් වලින් නම එක glossopharyngeal nerve එක. මේ glossopharyngeal nerve එක ගැන කතා කරද්දී මෙයා mixed nerve එකක්. ඒ කියන්නේ motor සහ sensory කියන මේ කොටස් දෙකම තියෙනවා මෙයාගේ. ඊට පස්සේ මෙයාගේ level එක ගැන කතා කරද්දී කියනවා මෙයා තියෙන්නේ medulla oblongata එකේ upper part එක. හරිද? අපි මේක ගැන පොඩ්ඩක් කතා කරනවා. මෙයාගේ nucleus ටික කතා කරලෙමු. glossopharyngeal nerve එකේ තියෙනවා nuclei තුනක්. එකක් තමයි main motor nucleus එක, අනිත් එක parasympathetic nucleus එක සහ sensory nucleus එක. මෙයාගේ main motor nucleus එක කියන අඳුනනවා අපි main motor nucleus එක විදිහට කියන්නේ nucleus ambiguous කියන එක. ඒ nucleus ambiguous කියලා කියන්නේ දැන් මම කියවන අර NTS එක ගැන කියන්නේ nucleus of tractus solitarius කියන එක මම කිව්වා common sensory nucleus එකක් විදිහට ක්‍රියා කරනවා කිව්වා 7 9 10 කියන මේ nerves වල sensory nucleus වල. හරිද? ඒ වගේම තමයි මේ nucleus ambiguous කියන එක common motor nucleus එක කියන්නේ motor nucleus එකක් විදිහට ක්‍රියා කරනවා.